අයිබෝන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 10යි 10 වෙනි මාසේ 10 වෙනිදා ඔක්තෝබර් 10 වෙනි ඉරිදාවේ තමයි අපි මෙලෙස මුණ ගැසෙන්නේ සතියන්තේ මොනවද රටේ ජාතික පුවත්පත් අද වාර්තා කරන්න කියලා බලන්නයි සූදානම. ඒ අනුව ප්‍රධාන පත්‍ර කීපෙම අප සතුව තියෙනවා. විශේෂයෙන්ම මේ මුල් පිටු ප්‍රධාන සිරස්තල වගේම ඇතුල් පිටු වල ඉතාම වැදගත් කාරණා අන්තර්ගත වෙනවා. ඒ වෙතත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන අතරේ අපිට ක්‍රීඩාව පැත්තේ ජයග්‍රහී ලෙස අද දවස ආරම්භ කරන්නට හැකි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන කණ්ඩායමට එරෙහිව දෙවන තරගයත් ජයග්‍රහණය කිරීමත් එක්ක දැන් ඊළඟ තියෙන ලොකුම බලාපොරොත්තුව ලොකුම ක්‍රිකට් සැනකෙළිය 2020 ලෝක කුසලානය සියතට ගත්තු මේ ලෝක කුසලානය ඔබ වෙත ගෙන එන්නට අප මේ වන විටත් කටයුතු සූදානම් කරමින් ඉන්නා බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඉතින් 2020 ලෝක කුසලානයට මේ ආකාරයෙන්ම ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නට ශ්‍රී ලංකාවට හැකි වේවා. අපේ කණ්ඩායමට ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව සියල්ල පෑදේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරමු. අද සතියක අරුණ වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ මේ වෙලාවේ කතා කරන මාතෘකාවක් ගෑස් කිරිපිටි සිමෙන්ති හෙට සිට වෙළඳපළට ගෑස් 750කින් කිරිපිටි 200කින් සිමෙන්ති 50කින් ඉහළට මේක ඊයේත් අපි අම්මාකාරකින් කතා බහට ලක් කළ කාරණා. නමුත් මේ වෙනකොට අනෙක් භාණ්ඩවල කෙසේ හෝ වේවා කිරිපිටි පිළිබඳව ගත්තොත් කිලෝ එක රුපියල් 1195ක් දක්වාත් ඒ වගේම ග්‍රෑම් 400 පිටි පැකටුව රුපියල් 480ක් දක්වාත් කිලෝ එක රුපියල් 250කිනුත් ඒ වගේම ග්‍රෑම් 400 රුපියල් 100කිනුත් ඉහළ නංවන්නට දැන්ටමත් කටයුතු කරලා තිබෙනවා. කිරිපිටි සමාගම් එකගත් එකට එළඹිලා තිබෙනවා පාරිභෝගික අධිකාරියත් සමග යනුව ඒ නව මිලට ඉදිරියේදී වෙළඳපළට කිරිපිටි නිකුත් වී මේ පිළිබඳව දැක්වූ අදහස් තුළ ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරනවා ඉදිරියේදී මේ මිල මෙලෙස වැඩි කරනවා කියලා. ඒ අනුව දැන් වෙළඳපොලේ දැම්ම තියලා යම් හිඟයක් කොහොමටත් තියෙනවා. නමුත් නිකුත් කර තිබෙන වෙළඳපොලේ තිබෙන කිරිපිටි මිල එලෙස ඉහළ යනවාද? ඒක අප විශේෂ වශයෙන් දැනගත යුතු කාරණාවක්. අපි උත්සාහ කරනවා මේ වැඩසටහන අතරවාරයේදී මේ පිළිබඳව අදාළ අය පාර්ශව සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්නට. ඊළඟට ගත්තහම සිමෙන්ති මේ වෙනකොට වෙළඳපොලේ හිඟ ඇතම් මේ හાર્ඩ්වෙයාර් හිමියන් පවා වැලි ගන්නවා නම් සිමෙන්ති දෙන්න වෙනවා කියලා පාරිභෝගික ජනතාවත් කියනවා හાર્ඩ්වෙයාර් එකකින් සිමෙන්ති කොට්ට කීපයක් හරි දෙන්නේ වැලි ගන්නවා නම් කියලා. වැලි අවශ්‍ය නැති අයට මොකද කරන්න කියන ප්‍රශ්න පහුගිය ටිකේ පිටිකිරි දුන්නෙත් යෝගට් ගන්නවා නම් ඇතැම් තැන්වල එවැනි අය පිළිබඳව වෙළඳු පිළිබඳව වාර්තා වෙලක් තිබුණා. කෙසේ හෝ වේවා සිමෙන්ති පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ගෑස් පිළිබඳව කලක මුළුල්ලේ ඉඳලා ප්‍රශ්නයක් තියෙනවා. ලාෆ් ගෑස් සමාගම මේ තාම බලාගෙනම හිටියේ මිල වැඩි කරනකන් එන සතියේ වැඩි කළ මිලට ගෑස් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට තිරිඟු පිටි මිල රුපියල් 10කින් වැඩි කරන්න තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. හැබැයි 15ක් 20ක් අතර ගානකින් වැඩි වෙන්න ඕනි කියලා තමයි ප්‍රීමා සමාගම දැනට කියන්නේ. ඒ වැඩි වෙනවා කියන්නේ අනෙක් සියලු දේට බලපානවා. ගෑස් වැඩි වෙනවා කියලා කියන්නේ සියලු දේට බලපානවා. ආහාර පාන සම්බන්ධව වෙළඳපළට දැඩි බලපෑම් එල්ල කරනවා. අපි බලමු ඉදිරියේදී මේවායේ මිල ගණන් කොහොම තීරණය වේවිද කියලා. සිමෙන්ති ගැන ගත්තොත් එක පැත්තකින් හිඟයි සිමෙන්ති රුපියල් 50කින් ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් වුණත් මේ වෙනකොටත් රුපියල් 200කින් මිල නංවන්න තමයි සූදානම්ව ඉන්නේ. එතන තමයි ගැටලුව තිබෙන්නේ. ඉදිකිරීම් කර්මාන්තයට දැඩි බලපෑමක් මේ වෙලාවේ එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන් ගෙයක් දොරක් හදාගන්න සාමාන්‍ය ජනතාවගේ ඉඳලා මහා ඉදිකිරීම් දක්වා ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගන්නා ආයතනවලට පුද්ගලයින්ට බාසුනෑගේ ඉඳලා හැමෝටම මේක බලපාන කාරණාවක් බවට පත් වෙලා තිනවා. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ කියලායි කියන්නේ. මේවා මෙහෙම වෙනකොට අපි බලමු තවත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා ප්‍රධාන සිරස්තල. අරුණේ ඒ වාර්තාව මව්බිමේ මේ වාර්තාව ගුරු විදුහල්පති වැටුප් සටනේ අවසන් විසඳුම සඳුදා කියලා වාර්තා කරනවා මව්බිම. තීරණාත්මක සාකච්ඡාව අගමැති ප්‍රධානත්වයෙන් මුරුත්තෙට්ටුවේ හිමියොත් මැදිහත් වෙති. පසුගියදා තිබුණා මේ ගුරු ප්‍රශ්නය ප්‍රධාන කරගනිමින් නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේ විශේෂ හමුවක් පක්ෂ කීපයක නායකින්ගේ හමුවක් තිබුණා මුරුත්තෙට්ටුවේ හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන්. අද මේ සත්‍යාගාරුණ මේ අපූරු කාටුන් එකක් එක්කම වාර්තා කරනවා මෙහෙම කතාවකුත් අභයාරාමෙන් අලුත් සටනක් ආරම්භයි. මේ
පනපොවන්න යන අලුත් සටන ගැන මතක් කර දෙන්නේ පෙර මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව ගෙන මේ සටන දියත් කර කේන්ද්‍රස්ථානයක් බවට අග්‍රාමාත්‍යවරයා නිතරම ආගිය තැනක් බවට හඳුනා ගන්නට ලැබුණා නාරහෙන්පිට අභිහාරාමය. දැන් අභිහාරාමය මොකටද මේ සැරසෙන්නේ කියලා තමයි අරුණ වාර්තා කරන්නේ. යනුව මුරුත්තෙට්ටු විනායක හාමුදුරුව පොහොට්ටුව ලකුණ ගාපු පින්තූරේ ගලවලා බිමින් තියලා අලුත් රාමුවක් එල්ලන්න සූදානම් වෙනවා වගේ සැරසෙන්නේ. අපි බලමු මොකද්ද ඇත්තටම අලුත් රාමුවක්ද නැත්නම් පොහොට්ටුවේ පින්තූරේ අනිත් පැත්තද මෙහෙ එල්ලන්න සූදානම් වෙන්නේ කියලා ඉදිරියේදී පෙනෙයිනේ. ඊළඟට මව්බිම වාර්තාවේ මේ ගුරු විදුහල්පති වැටුප් සටනේ අවසන් විසඳුම සදුදා කියන කාරණාවත් එක්ක තවමත් මේ ගුරු විදුහල්පති සංගම් Tamanගේ ස්ථාවරයේම ඉන්නා බව බොහොම පැහැදිලි. ඉදිරියේදී ලබා දෙන යෝජනා සහ අප උදෑසන පිළිසඳරවලට ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියවූ කාරණාවලින් මෙතෙක් කොටස් 4කට ඉදිරි අයවැය මගින් ආරම්භ කරලා කොටස් 4කට ලබා දීමට ගිය මේ විසඳීමට ගිය ගුරු වැටුප් විෂමතාව කොටස් 2කට විසඳීම පිළිබඳවත් අවධානය යොමු වෙලා තියෙනවා කියනවා. ඒ අතරේ ගුරු විදුහල්පති සංගම් මේක එකවරම බලාපොරොත්තු වෙනවා කියලා තෝන්ගේ අදහස් දැක්වීම තුළ ඇතැම් තැන්වල ගැබ්බ තිබුණා. කෙසේ වෙතත් මුලින් එතකොට ඔවුන් හැම විටම එකවර ඉල්ලනවා ආණ්ඩුව මුලින් කොටස් 4කට දෙන්න සූදානම් වුණා. කොටස් 2කට එනකොට ගුරු විදුහල්පතිවරුත් මේට එකග වේවිද සහ ඉදිරියේදී දැන් එන්නත් පාසල් ආරම්භ වීම ඊළඟට එන්නත් කරණය 18 19 උසස් පෙළ දරුවන්ට පාසල් තුලදී එන්නත් ලබා දීමට සූදානම් බව කියවෙනවා. වැඩපිළිවෙලක් සැකසෙන බව කියවෙනවා. එහෙම වුණොත් මේ ගුරු විදුහල්පති සටන තවදුරටත් ගෙන යා හැකිද? ඔවුන් අනිවාර්යයෙන්ම පාසලට යාමට ඔවුන්ට සිදු වෙනවාද? මේ පිළිබඳව දැන් වැටඋඩ ප්‍රතිපත්තියක ඉන්නා බවත් කියවෙනවා ගුරු විදුහල්පති සංගම්. සහ සටනේ මුල තිබුණු ආකාරයට වඩා දැන් යම් වෙනසකට බඳුන් වී ඇති බවකුත් යම් ආරංචි මාර්ගවලින් කියවෙනවා. ඇතැම් සංගම් දැනට රජය මගින් යෝජනා කර ඇති විසඳුම් පිළිගැනීමට අපේක්ෂාවෙන් සිටින බවකුත් ඒ තුල තිබෙනවා. නමුත් ගුරු විදුහල්පති ගැටලුව තවදුරටත් දීර්ඝව පවතින බව සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ මව්බිම වාර්තාවක අපට දකින්නට පුළුවන් GMO රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුටා දක්වමින් කොවිඩ් රැලි වළකන්න නොපමාව ගුරු විදුහල්පති ගැටලුව විසඳන්න කියලා කියන්නේ අපිට දකින්නට ලැබුණා. ගුරු දිනයේදීත් නගර ගණනාවක උද්ඝෝෂණ විරෝධතා පැවති ආකාරය දකින්නට ලැබුණා. ඊළඟට අපි අද දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය වෙත යොමු වෙද්දී ඉරිදා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය වෙත යොමු වෙද්දී අපට දකින්නට ලැබෙන කාරණා පැන්ඩෝරා ප්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ කියලා දිවයින ඉරිදා වාර්තා කරනවා. පැන්ඩෝරා ප්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ කියලායි වාර්තා කරන්නේ. අපි අර හැමදාම උපන්දා ඉඳලම තුන්වෙනි ලෝකයේ දියුණු වන රටක් කියලා අපේ ඉහළ පරම්පරාවත් උපන්දා ඉඳලම කියාගෙන ආවට දුප්පත් රටක් විදිහට අපි අඳුරගත්තට වැක්සින් ටික ගේන්නවත් අපිට සල්ලි නැති තත්ත්වයක් තිබුණාට ලෝකෙට ණය වෙලා ඔක්කොම කරන්න සිද්ධ වුණාට ජීවිතේට ණය ගත්තු නැති රටවලින් අපිට ණය ගන්නට සිදු වුණාට ඇතැම් දේවල් වෙනත් රටවලට පවරන්නට බදු දෙන්නට හෝ මොන ආකාරයෙන් හෝ ඔවුන් සමග ගනුදෙනු වලට එළඹෙන්නට සිදු වුණාට ප්‍රකෝටිපතියෝ 93ක්ම ඔය කියන ලිපි ලේඛනවල අපේ අයයි කියලා සඳහන් වීම අපේ රට ගැන ලෝකේ මොන විදිහ ආකල්පයක් චිත්‍රයක් ඇති කරගනිවිද කියන්න බෑ. ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා බලවතුන් 60කගේ කෝටි ගාණක් පිටරට දේශපාලකයන් 20ක් විතර. එතකොට මේ දශක ගණනාවක් මුළුල්ලේ අප පත් කරගත් ආණ්ඩු දේශපාලනඥයෝ නායකයෝ මොනවද මේ රටට කරලා තිබෙන්නේ කියන එක ඇතැම් අය විමසන කාරණාවනේ. මේ තාක් වෙච්ච හොඳක් නෑ කියලා පිරිසක් කියනවා. මේ තාක් යම් හරි දෙයක් වෙලා තියෙනවා කියලා තවත් පිරිසක් කියනවා. අරවා මේවා අපි කරා කියලා ඒ ආණ්ඩු ඒ නායකත්වයන් පෙන්වා දෙනවා. හැබැයි ඒ අතරේ වැඩිපුරම මේ දේශපාලනඥයෝ කරලා තියෙන්නේ රටටද කරගෙන තියෙන්නේ Tamanටද කියන එක පිළිබඳව සැක මතුවෙන ප්‍රශ්න කරන්න වෙන කාරණා. බලවතුන් 60කගේ කෝටි ගාණක් පිටරට දේශපාලකයෝ 20ක් විතර ඒ අතර ඉන්නවා කියලා. දේශපාලනයේදී මේ කාරණාව පමණක් නෙවෙයි තවත් බොහෝ ක්‍රියාකාරකම් වලට සමාජ විරෝධී ඇතැම් ක්‍රියාකාරකම් වලට සමාජ ප්‍රගමණයට වගේම අගතියට හේතු වන අවගමනයට
හේතු වන යම් ක්‍රියාකාරකම් පිළිබඳව ගත්තහම මද්‍රව්‍ය වේවා පාතාල ක්‍රියාකාරකම් වේවා යම් නොගැලපෙන ආකාරයේ කාරණාවන් වලදී පවා දේශපාලනය ඈදී තිබෙනවා. දේශපාලනඥයෝ ඈදී තිබෙනවා. ඔවුන්ගේ නම් කියවෙනවා. චෝදනා ඔප්පුවීම හෝ නොවීම වෙනම කාරණාවක්. නමුත් මුලින්ම කියවෙන්නේ බොහෝ වෙලාවට දේශපාලනඥයෙකුගේ නමක්. එයම තමයි ඉරිදා ලංකාදීපේ මේ සිරස්තලයේත් අපට දකින්නට ලැබෙන්නේ බලවතුන් 60කගේ කෝටි ගාණක් පිට රටේ කියලා. මේක අදක ඊයේක ඉඳලා නෙමේ කාලයක් මුළුල්ලේම විවිධ කාලවල විවිධ බලවතුන් ගැන කියවෙනවා. අදටත් කියන කතා පමණයි ඇතැම් මේවා සාක්ෂි සාධක සහිතව ඔප්පු වී නැති බවත් කියන්නට ඕනේ. ඉන් පස්සේ අපි නැවත මේ ලංකාදීපේ එහෙම දකින්න කාරණා තිබෙනවා බඩු මිල වැඩිවීම පිළිබඳව ගත්තහම පාන් බනිස් කෙටි කෑම මිලත් වැඩි වෙයි. ප්ලේන්ටිය රුපියල් 25යි බනිස් ගෙඩියක් 50යි ගෑස් සිලින්ඩරයක් 2050යි කියලා තමයි ඉරිදා ලංකාදීපය අද වාර්තා කරන්නේ. ඉදිරියේදී මේ එන සතිය වෙනකොට වෙන්න පුළුවන් වැඩිවීම පිළිබඳව මෙලෙස වාර්තා කරනවා. දිවයිනේ තියෙන භාණ්ඩ මිල පාලනයේ මුදලාලියාට දීලා ජනයා අමාරුවේ දාලා නාමල් කරුණාරත්න මහත්මයා ජනතාව අතරත් විවිධ මත ඇති වෙන්නට පටන් අරන් තිබෙනවා. ඇතැම් අය කියනවා ලෝකෙම මෙහෙම තත්ත්වයක් එනකොට ආණ්ඩුවට කරගෙන යන්න අමාරු තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා අපිත් යම් කැපකිරීමක් කරන්න වෙනවා කියලා. හැබැයි බහුතරයක් දෙනා කියනවා දැන් නම් අන්තිම අසරණ අඩියට පත් වෙලා ඉන්නේ. මීට වඩා ආණ්ඩුව ජනතාව පිළිබඳව බලන්න ඕනේ සාධාරණව හිතන්න ඕනේ කියලා යෝන් බොහෝ දෙනා කියන්නේ. අපි අර කලින් උපුටාගත්තු කාරණාවත් එක්ක මේ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව එහෙමත් සඳහන් වූ නිසා මෙන්න මේ කාරණාවත් ඇතුල් පිටු වාර්තාවකින් ඉදිරිපත් කරන්නට හිතුවා. මව්බිම පුවත්පතේ 10 වෙනි පිටුවයි මේ වාර්තාව ගෙනෙන්නේ. ලොව කලබන පැන්ඩෝරා වලින් දේශපාලන පැන්ඩලාට මක් වෙයිද කියලා තමයි නිර්මාණශීලී ප්‍රධාන සිරස්තලයක් සපයන්නේ ඇතුල් පිටු වාර්තාවක් වෙත. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතමයන් ඩොලර් කෝටි ගණන් කළුසල්ලි රැස් කරගෙන ඇතැයි පැන්ඩෝරා පත්‍රිකාවෙන් හෙළිදරව් විය. ඒත් අප කීර්තිනාමයට කැලලක්වීම වැළැක්වීම සඳහා එම ලේඛනවල සඳහන් සියලු පාකිස්තාන පුරවැසියන් ගැන කඩිනම් විමර්ශනයක් කිරීමට පාකිස්තාන රාජ්‍ය පියවර ගන්නා බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ක්ෂණිකව ට්විටර් පණිවිඩයක් නිකුත් කළා. සහ ඊට අමතරව මේ ඡායාරූපය දකිද්දී එහි විශේෂයෙන් නම් සඳහන් නිසා ලාංකිකින් දෙදෙනෙකු විදිහට නිරූපමා රාජපක්ෂ හිටපු නියෝජ්‍ය ඇමතිතුමිය සහ තිරුණඩේෂන් මහතා පිළිබඳව පළ කරමින් තමයි පත්තරේ මේ වාර්තාව ගෙනෙන්නේ. කෙසේ හෝ වේවා දැන් ඉම්රාන් ඛාන් අගමැතිතුමා එහෙම කටයුතු කරාට මේ ලංකාවේ මේට අදාළ කාලවකවානුව 2008 එහා නිසා වර්තමානයේට ඒ තරම් වගකීමක් නැති බවකුත් යම් අදහස් දැක්වීම තුළින් පෙනෙන්නට පටන් අරන් තිබෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ කාලය කුමක්වත් මේ සියලු කාලයන්ම සසදා බැලීමේදී ඇතැම් වෙලාවට අපට පේනවා තට්ටුමාරු ක්‍රමයට එකම පිරිසක් තමයි රට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එකම පක්ෂ තමයි රට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කාගේත් වගකීමක් තිබෙනවා. රටේ කීර්තියට හානියක් නොවෙන්නටත් රටේ කීර්තිය දැන්ටමත් හානි වෙලා අවසානයේ රටේ කීර්තිය රැකෙන ආකාරයෙන් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීම ඔවුන්ට වගකීමක් තිබෙන බව සඳහන් කරන්න ඕනේ. අපි ඊළඟට මව්බිම පුවත්පතේත් තවදුරටත් දකිනවා මේ අපි භාණ්ඩ මිල පිළිබඳව යම් වාර්තා උපුටාගෙන ආ නිසා මෙතනට එමු නැවත ආනයනකරුවෝ කිරිපිටි සිමෙන්ති තිරිඟුපිටි මිල නාගත අපේ මිලට පාරිභෝගික අධිකාරියට එකග වෙන්න වෙනවා කියලා තවුන් අතර කියනවා. ඊළඟට තිරිඟුපිටි කිරිපිටි ගෑස් සහ සිමෙන්ති හිතුමතේ මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යවරයා ලසන්ත අලගිය වන්න මහතාව පුටා දක්වමින් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතර මේ ලංකාවේ මේවැනි අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳව කතා කරනකොට ලෝකයේ තත්ත්වය විමසා බැලීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා කදිම ඇතුල්පිටු වාර්තා කීපයක් අපට මුණ ගැසුණා. ඉන්න එකක් තමයි දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන 7 වෙනි පිටුව මූල්‍ය අර්බුදය ලංකාවට පමණක්ද? මහා බලවතුන් පවා දනගැස්සූ පශ්චාත් කෝවිඩ් මූල්‍ය අර්බුදය ගැන හෙළිදරව් කිරීමක් ශ්‍යාම්නුවන් ගණේවත්ත මාධ්‍ය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ සටහනක් අද අපට මෙලෙස දකින්නට ලැබෙනවා. අපට පමණක් නොව මේ ලෝක වසංගත තත්ත්වය හමුවේ විපතට පත් වූ ලෝක ආර්ථිකය මෙන්ම අනෙකුත් සියලුම ආර්ථිකයන් වසංගත තත්ත්වයෙන් ක්‍රමයෙන් මිදෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා කියලා තමයි ශ්‍යාම්නුවන් ගණේවත්ත මාධ්‍යවේදියා පවසන්නේ. කෙසේ වෙතත් මේ මූල්‍ය අර්බුදය ලංකාවට පමණක් නෙවෙයි ලෝකයේ ඇතැම් අනෙකුත් රටවලටත් දැඩි ලෙස බලපාලා තියෙනවා. අපට වඩා අඩු වැඩි වශයෙන් බලපාන රටවල් පෙන්눔 කරන්නට පුළුවන්කම තිබෙනවා.
ඒ අතරින් ලෝකයේ ආර්ථික වර්ධනය 2021 කාලය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ආර්ථික පෙරදැක්ම උපුටා දක්වමින් 2021 ජූලි වාර්තාව උපුටා දක්වමින් සංඛ්‍යාලේඛන දත්ත සහිතව ඔහු මේ වාර්තාවට එකාසු කරන යනුව ගත්තහම මේ වාර්තාවෙම තියෙනවා බලවතුන් පවා දනගස්වන්නට සමත් වෙලා තියෙනවා කියලා. ඒ නිසාම ලංකාව තුලත් දැඩි ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ අතරේ මේ තෙල් පිළිබඳව යම් යම් කාරණාත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී මේ ඇතුල් පිටු වාර්තා වෙත අවධානය යොමු කරමු. ඒ රටවල් දැන් අපේ රටේ පමණක් නෙවෙයි තෙල් පිළිබඳව ගත්තාම එම වෙනත් රටවලත් තියෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ නැවත වතාවක් අපි සතියග අරුණ පුවත්පතට අවධානය යොමු කරද්දී දකින්නට පුළුවන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සටහනක්. පළාත් මැතිවරණය පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට තේ පැවැත්වීමට මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවේදී පෙරේදා එකගත්වයකට පැමිණ ඇති බව තමයි කියන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ මේ පිළිබඳව ස්ථාවරය මතය මේ ආදි සියල්ලත් එක්ක බැලුවට පස්සේ පළාත් සභා ක්‍රමය තිබුණු ක්‍රමයටම පැවැත්වීම සිදු කරනවාද එහෙම නැත්නම් නව සංශෝධන ගෙනේනවාද මේ සියල්ල පිළිබඳව සාකච්ඡා වෙලා තිබෙනවා. මෙහිදී වඩාත් අවධානයට යොමු වෙලා තිනවා ක්‍රමය තෝරා ගැනීම කෙසේ හෝ වේවා කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් කියන කාරණාව. මේ වෙනකොට අවුරුදු 3කට වඩා කාලයක් පළාත් සභා නැතුව පළාත් සභා ක්‍රියාත්මකයි. පළාත් සභාවක් නැතුව පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකයි ආණ්ඩුකාරවරු යටතේ. මේ නිසා උද්ගත වී ඇති යම් යම් කාරණාත් තිබෙනවා. මේ සියල්ල සලකා බලලා මේ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය හැකිද නැද්ද කියන කාරණා පිළිබඳව එලෙස අවධානය යොමු වෙද්දී එක පැත්තකින් කොවිඩ් වසංගත තත්ත්වයට ඒට බලපෑම් මෙල්ල කරනවා. නමුත් ඉදිරි කාලයේ යම් යහපත් තත්ත්වයකට පැමිණියායින් පසුව මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් උදා වේවි. මහකන්නේ වැස්සේ අඩුවක් කාලගුණයෙන් පුරෝකථනය කිරීමක් අද අරුණ වාර්තා අතරේ අපට දකින්නට පුළුවන්. ඉකුත් මහකණ්ඩවලට සාපේක්ෂව මෙවර ඔක්තෝබරයේ සහ නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවක් සිදු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නමුත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ කෘෂිකර්මාන්තයේ බහුලව යෙදෙන ප්‍රදේශවල මහකන්නේ වැසිවල යම් අඩුවීමක් දක්නට ලැබුණාට දැන් දැනටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව නිර්ත දිග කලාපයේ වර්ෂාවේ යම් වැඩිවීමක් මේ අද සිට ඉදිරි දිනවල සිදු විය හැකි බවටත් වාර්තා පළ වී තිබෙනවා. ඒ අනුව බස්නාය සබරගමුව මධ්‍යම දකුණේ වැසි ඇතිවීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් බස්නාහිර පළාත් තුළ වැසි ඇතිවිය හැකි. නමුත් ඒ පිළිබඳව සලකලා බලලා මේ පළාත්වල වෙනදට වඩා වෙන මේ කාලයට වඩා යම් වෙනසක් මේ කාලේ මේ වසරේ දකින්නට ලැබෙන බවත් අපේ වැඩිහිටියෝ එහෙම කියන කාරණාව. ඊට පස්සේ එම පුවත්පතේම අපිට තවදුරටත් විවිධ පුවත් වාර්තා දකින්නට පුළුවන්. දින 10කින් ඉන්දියන් හා බුරුම සහල් රුපියල් 100ට අද එහි පළමු තොගය මේ රටට ලැබීමට නියමිත බව තමයි වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධනයේ සඳහන් කළේ. ඒ අනුව මේ පිටරට සිට එන සහල් රුපියල් 100ට අඩුවෙන් කිලෝ එක රුපියල් 100ට අඩුවෙන් ජනතාවට දෙන්න පුළුවන් කියලා ඇමතිතුමා විවිධ අවස්ථාවල සඳහන් කරා. එතුමා පමණක් නෙමෙයි වාසුදේව නානායක්කාර වැනි තවත් ඇමතිවරු පවා ප්‍රකාශ කළා රුපියල් 100ට අඩුවෙන් ආල් දෙනවා කියලා. නමුත් අපිට පේනවා රජයේ ඇතැම් අමාත්‍යවරු മന്ത്രിවරු එහෙම මේ සහල් ආදී කාරණාවලදී දැන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා දකින්නට පුළුවන්. මොකද කියන ආකාරයෙන් බොහෝ දේවල් වෙන්නේ නැති කියන ආකාරයෙන් කරන්න බැරි තත්වයක් රට තුල ලෝකේම ආර්ථිකය තුළ නිර්මාණය වී තිබීමත් එක්ක. ඒ අතරේ මෙලෙස සහල් ගෙන්වීමෙන් ලංකාවේ පවතින ඉහළ මිල පාලනය කිරීමේ අරමුණින් තමයි ගෙන්නන්නේ කියලා කියනවා. හැබැයි මෙරට සහල් ව්‍යාපාරිකයන් කිසිසේත් මේ පහුගිය කාලය මුළුල්ලේම ආණ්ඩුවට අනුව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාට වඩා ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්නා ආකාරයක් තමයි අපට දකින්නට ලැබුණේ. වසර දෙක ගැන ස්වයං විවේචනයකට ජනපති සැරසෙයි කියලා අද සතියාගරුණ තවත් වාර්තාවක් ගෙනනවා. පසුගිය වසර දෙකේදී සිදු වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර 3 තුල සෞභාග්‍ය දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකගතාවකට පැමිණ ඇති බවයි කියවෙන්නේ. මේ කාලය
ගත්තට පස්සේ මේ දෙවසරක කාලය තුළ විවිධ අභියෝගයන්ටත් මුහුණ දෙමින් තමයි එතුමාටත් මේ කැබිනට් මණ්ඩලයට රජයට රට කරගෙන යාමට සිදු වුණේ විවිධ බාධක අභියෝග ඒ තුළ පැමිණියා. ඒ වගේම ගත්තු යම් තීන්දුව තීරණ පිළිබඳව බොහෝ දෙනා සෑහීමකට පත් වෙන්නේ නැහැ. අභ්‍යන්තර විවේචන පවා දැඩි ලෙස එල්ල වුණා, එල්ල වෙමින් තිබෙනවා. මේ තත්වයන් වෙනස් කර ගනිමින් ගත්තු යම් තීන්දුව තීරණ හකුලා ගනිමින් තිබෙන ආකාරයකුත් අපට දකින්න ලැබෙනවා. ගැසට් ගැසී පමණක් නෙවෙයි කාබනික පොහොර පිළිබඳව එහෙම ගත්තු තීන්දුව දැන් තේවලට රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ ආදී කාරණා පිළිබඳව විවේචනාත්මක ස්වයං විවේචනයකට ලක් කරමින් ඉදිරිය යහපත් කර ගැනීම සඳහා රටට ගැළපෙන ආකාරයේ දැක්මකට යාම සඳහා බලාපොරොත්තු වෙන බව තමයි සඳහන් කරන්නේ. ඊළඟට රාජ්‍ය ආයතන 8ක් ගැන මුදල් ඇමති හොයයි මන්ත්‍රී දස දෙනාගේ වාර්තාව බදාද කියලාත් වාර්තා වෙනවා. මේ දවස්වල මුදල් ඇමතිතුමා එක්ක ඒ මැති ඇමතිවරු දිනපතා සාකච්ඡා කරමින් ඉන්නවා. ඉදිරි අයවැය පිළිබඳව ඒ අමාත්‍යාංශවල කාර්යභාරයන් පිළිබඳව සහ ඒ අමාත්‍යාංශවල අයවැය පිළිබඳව මේ වන විට මුදල් අමාත්‍යවරයා සමග නිරන්තර සාකච්ඡා පාර්ලිමේන්තුව තුළ සිදුවන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඊළඟට සත්‍යගාරුණ අනිකුත් ඇතුල් පිටු වාර්තා අතරේ හොරුත් දැක්කා මෙහෙම සුපිරි හොරෙක් නොදැක්කා කියලා වාර්තාවකුත් තිරුනඩේෂන් හම්බ කරන දේන් මොනවද කරන්නේ කියලා විවිධාකාරයේ වාර්තා අපට දකින්නට පුළුවන්. යතර අපි මව්බිමට එමු. මව්බිම පුවත්පතේත් ඔහු හා සම්බන්ධ තවත් වාර්තාවක් තියෙනවා. පැන්ඩෝරා හෙලිකිරීම් වලින් පස්සේ අගමැති මහින්ද තිරුනඩේෂන්ට දුන් අමුතු උපදෙසක් පිළිබඳවත් වාර්තා වෙලා තියෙනවා. රජයේ රෝහල් වල අත්‍යවශ්‍ය ఔෂධ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ 20ක් නැහැ. පිළිකාවලට දෙන ඖෂධවලත් හිඟයක් ඇති බව වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. ඊළඟට අපිට අද දවසේ මුණ ගැසෙන අනිකුත් කාරණාවන් අතරේ වෛද්‍යවරුන්ගේ කාර්ය දේශපාලනඥයන් බහරගත්තාම අසීරුවට පත්වන්නේ රටේ ජනතාවයි කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයක් මව්බිම පුවත් වාර්තාවක මුල් පිටුවේම දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අරබයා සමාජ මාධ්‍ය තුලේම යම් විවේචනات ඉදිරිපත් වෙනවා අපිට දකින්නට පුළුවන් විපක්ෂ නායකතුමාට. අර එතුමා පහුගිය කොවිඩ් වසංගතයේ පැමිණි කාලේ එහෙම යෝජනා කළේ යම් ඖෂධ ඒ වගේම ඒ සෞඛ්‍යමය කාරණා පිළිබඳ වූ යම් මැදිහත් වීම් ප්‍රකාශ උපුටා දක්වමින් අද එතුමා මෙහෙම කියනකොට දේශපාලනඥයෝ කාර්ය බහරගත්තාම රටේ ජනතාව රට අසීරුවට පත් වෙනවා කියන කාරණාවට අදාළව යම් ප්‍රතිචාර දක්වන ආකාරයකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කරන රටක පැන්ඩෝරා ගනුදෙනු විමර්ශන ගැන කිසිදු විශ්වාසයක් නැහැ කියලා තමයි ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ. එතුමාගේ ඒ ප්‍රකාශය පිළිබඳවත් අද මව්බිමේ තියෙනවා. පළාත් අතර සංචාරන සීමා 21 තෙක් දික්වේ. 21කින් පස්සේ ඉවත්වන ලකුණු මේ වන විට පෙන්눔 කරමින් තිබෙනවා. ප්‍රවාහනයේ එහෙම ඒ අනුව සැකසීමට නියමිත බව තමයි අපට දැක ගන්නට ලැබෙන්නේ. ඔය අතර අපි ඉරිදා ලංකාදීප මදකට යමු. කුමන හෝ එන්නතක් වහාම ගන්න තරුණ පිරිසගෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලයි. දැන් එක පැත්තකින් යම් ආකාරවලින් රට විවෘත වෙලා තිබෙනවා. ඊළඟට ඉදිරි සතිය තුළදී පොදු ප්‍රවාහන සේවා දුම්රිය පවා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊළඟට 21කින් පස්සේ බොහෝ විට පළාත් අතර සංචාරණය සීමා ඉවත් වන්නටත් පුළුවන්. මේ සියලු තත්ත්වයන් හමුවේ තරුණ ප්‍රජාව එන්නත්කරණයට ලක්වීමේ වැදගත්කම පෙන්වා දෙනවා. විශේෂයෙන්ම දීපාල් පෙරේරා වෛද්‍යතුමා පමණක් නෙවෙයි බොහෝ විශේෂ වෛද්‍යවරු සෞඛ්‍යංශයෙන් කරන දැඩි ඉල්ලීමක් තමයි. මොකද තරුණ අය තමයි වැඩි හරියක් සමාජය තුළ ගැවසීම සිදු වෙන්නේ. රාජකාරී කටයුතු සඳහා විනෝදාස්වාදී කටයුතු සඳහා අනිකුත් බොහෝ අවස්ථාවල තරුණ ප්‍රජාව එළියට පහළියට එනවා වැඩි. ඉතින් ඒ නිසා එන්නත්කරණයට ලක්වීමේ අවශ්‍යතාවය දැඩිව තිබෙන බවත් ඒ වගේම හේමන්ත හේරත් විශේෂඥ වෛද්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා මාධ්‍ය ප්‍රකාශකතුමා ඔහු සඳහන් කරන ඉතාම වැදගත් කාරණාවක්. තරුණ නිසා කෙනෙක් සිතුවිල්ලකට එන්නට පුළුවන් අපට මේ වසංගතය වැළඳුනත් අමාරු වෙන්නේ නැහැ. තරුණ අය මියගිය ප්‍රමාණය අඩුයි, තරුණ අය ආසාදිත වූ ප්‍රමාණය අඩුයි. හැබැයි ඔහු මතු කර පෙන්වා දෙනවා තරුණයෝ මේ වසංගතය ආසාදනය වෙලා කොවිඩ් ආසාදනය වෙලා ගෙදරට ගියොත් ගෙදර ඉන්න වැඩිහිටියෝ දරුවෝ ගැබිණි මව්වරු ඉන්නවා නම් ඒ අය මේට ගොදුරු වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් ගැනවත් හිතලා Taman එන්නත ලබා ගැනීම ඉතාම
වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අතරේදී යෝජනාවක් විදිහට අදහසක් විදිහට මේ පුවත්පත් පවා නිරන්තරව පෙන්වා දෙන කාරණාව තමයි දැනට වුවත් හැම විටම ගෙදරින් එළියට යනකොට අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා වෙළඳපොළට වේවා යම් යම් පොදු ස්ථානවලට වේවා යම් යම් තැන්වලට යාම් එම්වලදී පුළුවන් තරම් ගෙදරක ඉන්න ශක්ති සම්පන්න අයම තරුණ අයට විශේෂයෙන් හැකියාව ඇති එවැනි අය රෝගී අය පුළුවන් තරම් නිවෙස් වලින් පිට නොවී ඉන්නට කටයුතු කරන්න නිවසෙන් එක් අයෙක් පමණක් හැකියතාක් අවශ්‍යතා සඳහා පිටව යාමට කටයුතු කිරීම වඩාත් වැදගත් කියලා තමයි ඔවුන්ගේ පෙන්වා දීමේ නැත්නම් උපදෙස් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ අපිට ලංකාදීප පුවත්පතේ තවත් විවිධ වූ වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට දිවයින පුවත්පතේ මේ ආදී පුවත් වාර්තා කීපයක්ම මුණ ගැසෙනවා. ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී අඟහරුවාදා දිවයිනට පැමිණීම පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තා කරලා තියෙනවත් අපට දකින්නට පුළුවන්. ලියුම් ලක්ෂ 10ක් තැපෑලේ හිර වෙලා තිබීම පිළිබඳවත් මේ කොවිඩ් තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කළා. කෙසේ වෙතත් ඊයේ තැපෑල් දිනයක් යෙදී තිබුණා. තැපෑලේ ලක්ෂ 10ක හිරවීමක් පිළිබඳව ලියුම් ලක්ෂ 10ක් හිරවීම පිළිබඳවත් මෙලෙස වාර්තා වෙනවා. අපි යමු කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරු තවත් වාර්තා ඇතුල්පිටු වාර්තා සමගින් අපි මුණ ගැසෙමු. අපි බලමු තව මොනවද සුවිශේෂ වන කාරණා තියෙන්නේ කියලා. තම වැදගත් ඇතුල්පිටු කීපයකුත් තියෙනවා. තවදුරටත් අපි මුල්පිටු වාර්තා කීපයකට අවධානය දීලා පුවත්පත් ඇතුළට යමු. යතරේ ලංකාදීප පුවත්පතේ අපට දකින්නට පුළුවන් යලි සීනි යලි තිත්ත වෙන ලකුණු පිළිබඳව. කිලෝ රුපියල් 116ට සීනි දෙන්න බෑ කියයි. දැන් මේ දවස්වල මේ කතා බහට ලක් වෙලා තිබෙනවා යම් යම් තැන්වල රුපියල් 116ට තොගමිල නියම කරලා තියෙද්දි තොග පවා 122ට විකුණනවා කියලා. ඒ සම්බන්ධව යම් යම් අනාවරණ කිරීම වලට මාධ්‍යවේදීන් ගියාම අඩත් එට්ටබලට ලක් වෙච්ච සිද්ධි පිළිබඳව දැන් කතා වෙනවා. කොහොම වුණත් මේ රුපියල් 116ට සීනි දෙන්න බෑ කියන එකත් එක්ක ජනතා අපේක්ෂාව විශ්ව ජනතාව වෙනුවෙන් ගත්තු තීරණ වලට මොකද වෙන්නේ? ඒ වෙලාවෙත් ගැසට් එක පෙර පැවති ගැසට් එකට අනුව ගත්තට පස්සේ සීනි මිල නියම වෙන්න තිබ්බ මේ මිලත් නෙවෙයි කියන එකයි කියුනේ. රුපියල් 85ට දෙන්න තිබ්බ සීනි තමයි ඒත් 116ට 122ට මිල නියම වුණේ. හැබැයි ඒ විදිහටවත් වැඩේ වෙන්නේ නැහැ කියන එක පිළිබඳව තමයි මේ පුවත් වාර්තා ගෙන එන්නේ. ඒ නිසා යම් යම් තීන්දුව తీරන ගත්තට ඒවා බිම් මට්ටමේදී ජනතාව හමුවේ වෙළඳපොළ තුල කෙලෙසද ක්‍රියාත්මක වන්නේ කියන එක නිරන්තර නියාමනයකට ලක්වීමට සිදු වන බව තමයි මේ වයින් පෙනී යන්නේ. ඊට පස්සේ අපට දකින්නට පුළුවන් සුදුසුකම් පරීක්ෂාවකින් තොරව ග්‍රාමීය කොන්ත්‍රාත් බෑ කියලා භාණ්ඩාගාර ලේකම්ගේ නව චක්‍රලේඛයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය සමරු උත්සවයේ ජනපති ප්‍රධානත්වයෙන් සාලියපුරදී පැවැත්වීම පිළිබඳව අද ලංකාදීපයේ වාර්තා ගෙනෙනවා අපට දකින්නට පුළුවන්. මේකම අපි යමු මේ ඇතුල්පිටු වාර්තා පිළිබඳව මුල්පිටු සිරස්තලක් තිබෙන නිසා ඒව වෙතත් අවධානය යොමු කරන්නට. මේ පැන්ඩෝරා පත්‍රිකා කිය අපි දැන් මේ දවස්වල සෑහෙන කතා බහක් තියෙනවා. කලින් පැනම පත්‍රිකාවමත් මේ පිළිබඳව දැඩි කතා බහක් තිබුණා. මේ පැන්ඩෝරා කියන නම කොහෙන්ද එන්නේ? මොනවද මේ කියන එක පිළිබඳව මම හිතන්නේ දැනුවත් වීම වැදගත්. අප පසුගිය දිනකදී නම් සියත අසන්නන්ට සියත FM හරහා මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රජයේ අධ්‍යක්ෂ මොහන් සමරනායක මහතා හරහා යම් පැහැදිලි කිරීමක් ලබා ගත්තා. නමුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ඉරිදා ලංකාදීපය ඇතුල්පිටු වාර්තාවක් ගෙනෙනවා මේ පැන්ඩෝරාවේ ඉතිහාසය පිළිබඳව. මුල්පිටුවේ සිරස්තලයේ තියෙන පැන්ඩෝරා වස්තු පෙට්ටගමේ ඉතිහාස කතාව කියලා ඒ සම්බන්ධ ලිපියයි මම මේ බලමින් ඉන්නේ. පැන්ඩෝරා වස්තු පෙට්ටිගමේ ඉතිහාස කතාව. පැන්ඩෝරා කියන නම එන්නෙම කොතන ඉඳන්ද කියන එක පිළිබඳව බොහොම පැහැදිලි මේ කතාව කියවුවාම පැන්ඩෝරා යනු දෙවියන් විසින් ලබා දුන් තෑගි ලැබූ කාන්තාව යන්නයි. දෙවියන් විසින් තෑගි ලැබූ කාන්තාව යන්නයි. දැන් ඒක ලංකාවේ චෝදනා එල්ල වෙන අයට ආදේශ කරගත්තහමත් පොඩි සමානකමකුත් පේනවා. ආචාර්ය ගාමිණී කාර්යවසම් මහතාගේ ලිපියක් තමයි අපි මේ කියවන්නේ. පැන්ඩෝරාගේ පෙට්ටියේ කතාව සියවස් ගණනාවකට පෙර ලෝකයේ හමුවේ අතුරුදන් වූ පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ පුරාවෘත්තයට සම්බන්ධ බව බොහෝ දෙන නොදනිති කියලා තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනා දන්නේ නැති මෙවැනි සැඟවුණු කතා අසන්න, දකින්න, කියවන්න, තව අයට කියන්න කැමති හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා මෙන්න මේ සටහන කියවොත් මේ අද අපි අතුරක් නැතුව කතා කරන පැන්ඩෝරා පිළිබඳව
දැන කියා ගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඉන් පස්සේ එක්නැලිකොට වලව්වේ ජීවත් වූ ලෝ ප්‍රකට පුරාවිද්‍යාඥයා පිළිබඳව පසුගියදා අපාතරින් සමුගත් වූ ආචාර්ය සිරාන් දැරණියගලයන් පිළිබඳව එලෙස ලංකාදීපයේ සටහන් තබද්දී තවත් පුවත්පත් ඔහුව අමතක කොට තිබුණේ නැති බවත් කියන්නට ඕනේ. දැන් මේ ලංකාදීප වාර්තාවත් අප සතුව තියෙනවා. එක්නැලිගොඩ වලව්වේ ජීවත් වූ ලෝ ප්‍රකට පුරාවිද්‍යාඥයා පිළිබඳව සටහන අජිත්ලාල් ශාන්තෝදේගේ සටහන. ඒ අතරේ අපේ තව සටහනක් උපුටා ගන්නට කැමති ඔහු පිළිබඳව ඒ මව්බිම පුවත් වාර්තාව උපන් බිමේ විශිෂ්ට පුරාණය මිහිගැබහාරා ලොවට පෙන් වූ ප්‍රාඥයා ආචාර්ය සිරාන් දැරණියගල ආසියාවේ පැරණිම ශිෂ්ටාචාරය අනුරපුර දකුණු ආසියාවේ මුල්ම මානව නිජබිම ලංකාව මහින්දාගමනයටත් පෙර අක්ෂර භාවිත කළා. ලක්දිව පැරණිම ජනාවාසය බූන්දල මේ ආදී ඔහුගේ සුවිශේෂ අනාවරණයන් සුවිශේෂ පර්යේෂණයන් හෙළිදරව් කර කාරණා පිළිබඳව අද මව්බිම පුවත්පත අවධානය යොමු කරමින් උදේනි සමන් කුමාර සම්පාදිත ලිපියක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. උපන් බිමේ විශිෂ්ට පුරාණය මිහිගැබහාරා ලොවට පෙන් වූ උපන් බිමට ණය නැති උපනූපන් දූපුතුන්ටත් ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැකගන්නට දැනගන්නට කියවන්නට බොහෝ දෑ ඉතිරි කළ අපෙන් සමුගත් මේ මහා ප්‍රඥා පිළිබඳව ඔහු යම් යම් පර්යේෂණයන්ට සම්බන්ධ වූ යම් යම් කැණීම් වලට සම්බන්ධ වූ අවස්ථාවනොත් අපිට මේ වාර්තාව තුළ දකින්නට පුළුවන්. ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යම් කැණීම් බිමක සිටින ආකාරය විශේෂයෙන් ඔහු පහත රට තෙත් කලාපය තුළ කැණීම් කරමින් ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව නිරන්තර පර්යේෂණවල නියැලුණු බව සඳහන් කරන්නට ඕනේ. බටදොබලෙන ඊළඟට ගත්තහම පාහියන් ලෙන මේ ආදී ස්ථානවල කැණීම් මේ අතරේ විශේෂත්වයක් ගන්නා බව අප එතුමන්ට ගෞරව බුහුමන් පුදමින් විශේෂයෙන් සඳහන් කරන්නට කැමති. ඊළඟට අපි තවත් වාර්තාවන් කීපයක් වෙත අවධානය යොමු කරමු. දිවයින ඉරිදා සංග්‍රහයට ඒමේදී අපට දකින්නට පුළුවන් සුවිශේෂ චරිතයක් පිළිබඳව යම් කනගාටුදායක සිදුවීමක් අපට වාර්තා කරන්නට වෙනවා. ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් වුණා කියලා. දැන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් වෙමින් තිබෙන බවටත් අපට වාර්තා ලැබෙමින් තිබෙනවා. ලංකාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරයන් පිළිබඳව බන්දුල වර්ණපුරට අසාධ්‍යයි කියලා තමයි දිවයින ඉරිදා සංග්‍රහය නම් වාර්තා කරලා තිනේ. දැන් සුව අතට පත් වෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. තවත් වාර්තා තුල අපට ඔහු පිළිබඳව යම් යම් වෙනත් කාරණා උට කළ යම් යම් ශල්‍ය කර්මයන් පිළිබඳවත් තොරතුරු දැනගන්නට ලැබුණා. කෙසේ හෝ වේවා අප ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගී සුවය ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවේ නිමහත් කීර්තියක් ගෙන එන්නට සමත් වුණු නායකයෙක් අද්විතීය නායකත්වයක් විදිහට තමයි බන්දුල වර්ණපුරයන් සැලකෙන්නේ. ඉන්පස්සේ අපි දිවයින ඉරිදා සංග්‍රහය තවදුරටත් දකින අනෙකුත් වාර්තා අතරේ තව හෝල් පදනම නට්ටන් වෙයි කලාකරුවන්ට මාසික දීමනාව දී ගන්නත් බැරි තත්යකට ඇවිත් තියෙනවා කියලා දෙවෙනි වාර්තා කරනවා. මේ කොවිඩ් වසංගත හමුවේ කලාවට මරු පහරක් එල්ල වූ බව කවුරුත් හොඳින්ම දන්නවා. විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවට එහෙම දැඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යලි වේදිකාවේ බිමටම මේ කලාකරු නිර්මාණකරු බොහෝ දිනක් වැටිලා ඉවරයි. දැන් නැවත වේදිකාවේ නැගිටින්නට ඔවුන්ට අතහිත දීම, ඒ සඳහා සහයෝගය දීම, ඒ වගේම ඔවුන්ට ඒ සඳහා ශක්තිය හිමි වේවායි ප්‍රාර්ථනා කිරීම අප සැම සතුව තිබෙනවා. 2018 හරක් වැඩක් කෘෂි අමාත්‍යාංශයේ කෝටි 17496ක් අවභාවිතයක් පිළිබඳව ඒ වගේම පෞද්ගලික සමාගමක් හොරපාරෙන් දැවිතෙල් ගෙන්වීමක් ආදී කාරණා දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. අතරේ දිවයිනේ ඇතුල්පිටු වාර්තාවකුත් අපට ඇතුල්පිටු වාර්තා කීපයක් තියෙනවා. ඒවට අපි අවධානය යොමු කරමු. ඉන් එකක් තමයි මේ ජනාධිපතිවරයා සහ ඊළඟට යුරෝපා සංගම් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව. මේ සාකච්ඡාවෙන් පස්සේ යුරෝපා සංගම් නියෝජිතයෝ පුදුමයට පත් වුණා කියලාත් කියනවා ජනාධිපතිවරයාගේ පුංචි නිවස පිළිබඳව. එහෙම ඔහු තවමත් ඉන්න ඔහුගේම නිවසේ තාම රැඳී ඉදිමින් මේ කටයුතු සිදු කිරීම ආදී කාරණා පිළිබඳව කෙසේ වෙතත් වඩා වැදගත් වෙන්නේ ඒ සියල්ලට වඩා රට පිළිබඳව ගන්න තීන්දුව తీරන රාජ්‍ය නායකත්වය සිදු කරගෙන යන ආකාරය. පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවෙයි කියලා තමයි මේ සටහන තබන්නේ දිවයින පුවත්පත 17 වෙනි පිටුව. ශ්‍රී ලාංකිකයෙකු නිසා ත්‍රස්ත මර්දන පනතක් සම්මත කිරීම වැරදි බව මානව හිමිකම් කවුන්සිලයේ නවසීලන්ත රජයට පැවසුවේ නැත. මෙම නවසීලන්ත ත්‍රස්ත මර්දන පනතට අඩංගු නව නීතියක් නම් එරට සිට වෙනත් රටකට ගොස් ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමද අපරාධයක් බවයි. මේට අමතරව වරෙන්තුවකින් තොර ඕනෑම තැනකට ඇතුළු වීමට පරීක්ෂා කිරීමට පොලිසියට හැකි වේ කියලා විවිධ කාරණා කීපයක් පිළිබඳව ආරක්ෂාවට වැදගත් වෙන කාරණා පිළිබඳව එලෙස
ලෙස පළ වෙනවා. ඊළඟට දිවයිනේ තියෙන තවත් සටහන් කීපයකට අපි අවධානය යොමු කරමු. තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා වගේ නෙවෙයි ගන්න අමාරුයි කියලා බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිඩු උපුටා දක්වමින් වාර්තාවක් අපට දකින්නට පුළුවන්. මේ තෙල් පිළිබඳව අපට තවත් ප්‍රධාන වාර්තාවල දකින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ලංකාදීපේ එහෙම ඇමරිකා LNG ගිවිසුමට එරෙහිව ජවිප උසාවියාමක් පිළිබඳව පවා වාර්තා අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපිට දිවයින ඇතුල් පිටුවලින් හමු වෙන තවත් විශේෂ වාර්තාවක් තමයි සිංහල මැණිකයට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය පිළිබඳව. යොහානිද සිල්වා කියන ශිල්පිනිය පිළිබඳව ගත්තාම ඇගේ පියා මෙරට ආරක්ෂකාංශයේ හිටපු සුවිශේෂ නිලධාරියෙක්, ඉහළ නිලධාරියෙක්, අන්තිම සටනේ නායකයෙක් ඔහු. මේ සියලු කාරණා අභිමුව ඇය ලබා තිබෙන තා සුවිශාල ආකර්ෂණය සහ ඈතුලින් රටට ලැබෙන ඉදිරි සියලු දෑ හමුවේ දමිළ ඩයස්පෝරාව ඇයට ගොරවන බව තමයි බොහෝ විචාරකයින් කියන්නේ. ඇයගේ පියාවද ඈඳා ගනිමින්. ඒ අනුව යුද අපරාධවලට සම්බන්ධ දියණියක මෙරට සිටින බව ඒ දියණිය වෙනත් රටවලට ගෙන්වා ගැනීම පිළිබඳව Tamanගේ විරෝධය පාන බව විශේෂයෙන් ඉන්දියාවේ ඇයට ලැබුණු අතිශය ජනාදරය පිළිබඳව යම් මුරණවීමක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. චතුර පමුණුවයි මේ වාර්තාව සපයා තිබෙන්නේ. අප ඒ අතරේ මේ මැණික පිළිබඳව තවත් සටහන් දකින්න නිසා ඒවටත් අවධානය දෙන්නට හිතුවා. විශේෂයෙන් මව්බිම පුවත් වාර්තාව ඉන්දියාවේදී වෙච්ච දේවල් ගැන පළමු වතාවට යොහානි කතා කරයි. ඇවිත් හිටපු පිරිස සිංහල ගීත ගයද්දී ලොකු සතුටක් දැනුණා. ඉංග්‍රීසි සින්දු ඉල්ලුවා. ඒත් අපි සිංහල සින්දු කිව්වා. පළමු ප්‍රසංගය පැවැත්වුවේ හිතේ දෙගිඩියාවෙන්. හින්දි චිත්‍රපට ගීතය පුරුදු වුණේ දින දෙකකින්. ඇය කෙටි කලකින් බොහෝ දුර ගිහින් එපමණක් නෙමෙයි ජනප්‍රියත්වයෙන් පමණක් නෙමෙයි ඇගේ හැකියාව දියුණු කර ගැනීම පැත්තෙනුත්. දැන් අලුත්ම වීඩියෝ පටය තමයි සල්මන් කාන්ට මැණික උගන්වන හැටි මැණික ගායනා කරන්න. ඒක බොහෝ ජනාදරයට පාත්‍ර වෙලා තියෙනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. යොහානි පිළිබඳව ඒ සටහන. ඊළඟට අපට මේ දිවයින පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තා දකින්නට ලැබුණා. එයින් එකක් තමයි අපි තෙල් ටැංකි පිළිබඳව උපුටගත්ත මෙන්න මේ සටහනත් ඒට එක්කාසු කරන්නට කැමති. සුද්ධ හැදූ තෙල් ටැංකි ඉන්දියාවට පැවරුවේ මෙහෙමයි. සුසිල් ප්‍රේමචන්ත හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක් දැන් ඇතැම් පාර්ශව කියනවා විශේෂයෙන් සමගි ජන බලවේගයේ මෙවැනි ගිවිසුමක් නෑ. තෙල් වෘත්තීය සමිති කියනවා රනිල් වික්‍රමසිංහ මහතාවත් පසුගියදා වුන් මුණ ගැසුණා. ඔවුන් කියනවා මේ රජය කියන ආකාරයට 2038 දක්වා යන ගිවිසුමක් නෙවෙයි තියෙන කියලා මේ විවිධ කාරණා හමුවේ අපට දකින්නට පුළුවන් තිස්ස ගුණතිලක සම්පාදිත ලිපියක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉතිහාසය. ඉන්දු ලංකාගේ විසුම තෙල් ටැංකි වලට බලපෑම් කළාද? බ්‍රිතාන්‍යයන්ගෙන් තෙල් සම්පත ලබා ගැනීම, ලංකාවේ තෙල් සැපයුම් ජාලයට ඉන්දියාවේ මැදිහත් වීම මේ ආදී කාරණා ඇතුළත් ලිපියක්. ඊළඟට තවදුරටත් දිවයින ඉරිදා සංග්‍රහයෙන් අපට හමු වන වාර්තා අතරේ අරක්කු නිසා දිනකට මිය යන පිරිස 50 ඉක්මවයි. පැයකට වියදම රුපියල් කෝටි 2යි කියලා වාර්තාවක් දකින්නට පුළුවන්. රුවන් ජයවර්ධනගේ වාර්තාවක්. සුමිහිරි පානේ තිත්ත ඇත්ත කියලයි එය නම් කොට තිබෙන්නේ. 2019 වන විට වයස 15ත් 25ත් අතර වයස් කාණ්ඩයේ ප්‍රතිශතය 28ක් කියනවා. මත්පැන් නිසා ප්‍රධාන පිළිකා වර්ග 18ක් පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. හඳුනාගෙන තිබෙනවා. ඕනෑම මත්පැන් වර්ගයක් පිළිකාකාරක බවත් මේ වාර්තාව දක්වනවා. වැඩිම මත්පැන් අලවිය අනුරාධපුරය කොළඹ 4 වන ස්ථානයේ කියලත් වාර්තා අතර අපට දකින්නට පුළුවන්. මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ සභාපති දුම්කුල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ සමග. වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ විසින් හෙළිදරව් කරන කරුණු කාරණා තමයි මේ අරක්කු නිසා දිනකට මිය යන පිරිස 50 ඉක්මවයි. විශේෂයෙන් සැර මත්ද්‍රව්‍ය පිළිබඳව ඒවායින් වන හානිය එක පැත්තකින් මේ ජීවිතවලට වෙන හානිය, ඒ ජීවිත මෙලෙස අහිමි වීම තුළ, ඒ ජීවිත විනාශ වීම තුළ ඒ පවුල්වලට වන බලපෑම. දැන් මේ පිළිකා ගැන කතා කරනවා. මේ විශේෂයෙන්ම මාසයේ පිළිකා පිළිබඳව කතා කරන කාලේ ඒ හමුවේ අප මේ පිළිබඳව දිය යුතු අවධානය පිළිබඳව කදිම වාර්තාවක් කියලා අප විශ්වාස කරනවා. දිවයින පස්වෙනි පිටුවේ මේ පිළිබඳ වාර්තාව. ඊළඟට අපට තවත් ඇතුල් පිටු වාර්තා මුණ ගැසෙනවා ඒ මව්බිම පුවත්පතෙන්. ඒවට යොමු වන්නට පෙර ආතු අපි මව්බිම මෙතෙක් උපුටානගත් මුල් පිටු වෙත අවධානය යොමු කරමු. එකක් තමයි සජබ ඔප්පුව මගේ අතේ. ඊයේත් මේ කාරණාව ඊට අදාළ පුවත්පත් වලින් අපි උපුටා ගත්තා. කතා බහට ලක් වෙමින් තිබෙන නිසා අප මේ නැවත උපුටා ගන්නවා. සජබ ඔප්පුව මගේ අතේ විහිළු නවත්වන්න ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය උපුටා දක්වමින් අද මව්බිම වාර්තාවක් ගෙනෙනවා. ඇය කියන්නේ කවුරු කොහොම කිව්වත්
පක්ෂයේ හිමිකාරීත්වය තියෙන්නේ තමන් සහ ස්වාමියා අතේ කියලා. දැන් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇයට එරෙහිව ගන්න පුළුවන්කම තිබෙනවා. ඇයව පක්ෂයෙන් නිරපීම සඳහා ඉහළින් පක්ෂයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා. අපට පසුගිය දාසන්නට වෙච්ච කනගාටුදායක සිදුවීම රාගල නිවස ගින්න පිළිබඳවත් අද පත්තරවල පවා වාර්තා කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්. ඒ අතරේ අපි අවධානය යොමු කරමු මව්බිම ඇතුල්පිටු වාර්තාවලින් 13 වෙනි පිටුවට හොඳටම කරපු බොරිස්ටත් බැරි වෙලා තෙල් ප්‍රශ්නෙන් එංගලන්තෙත් ඇවිලිලා ප්‍රක්‍රත රියදුරන්ගේ හිඟයත් එක්ක මේ බ්‍රිතාන්‍යයේ ඇති වූ තෙල් හිඟය පිළිබඳව තෙල් පමණක් නෙවෙයි මේ වාර්තාව ඉතාම වැදගත් වෙන එකක්. අපේ රටේ පහුගිය ආණ්ඩුව කාලෙත් මේ ආණ්ඩුව කාලෙත් මේ ඇති වී තිබෙන යම් කාරණා හමුවේ ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවෙන් ඒ ආණ්ඩුවට දොස් කිව්වට තෙල් ගෑස් මේ ආදී කාරණා පිළිබඳව ජනතාවට පෝලිම්වල ඉන්න සිදු වූ අවස්ථා මේ සම්පූර්ණ කාලය තුල විවිධ අවස්ථා අපට මුණ ගැහෙනවා. කෙසේ හෝ වේවා ලෝකයේ තත්ත්වයන් විමසා බැලීමේදීත් යම් අර්බුදකාරී තත්ත්වයන් තිබෙන බව මේ වයින් පේනවා. ඊළඟට ගත්තාම තවත් ඇතැම් රටවල තෙල් ලබා දීමට නොහැකිව තෙල් නිසා තෙල් වලින් විදුලිය උත්පාදනය කරන ඇතැම් රටවල විදුලි බලය අහිමි වීම පවා දකින්නට පුළුවන්කම තිබෙනවා. බල ශක්ති පිළිබඳ අර්බුදයන් ඉන්දියාව ගල් අඟුරු අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ලෝකයේම මේ කාලය තුල යම් අර්බුදකාරී තැන්වල සිටිනා බව බොහොම පැහැදිලි කාරණාවක්. ඉන්පස්සේ තවදුරටත් අපට මුණ ගැසෙන මව්බිම වාර්තාවක අද මේ මුල් පිටු තුලත් සඳහන් වෙනවා ඔවුන් පිළිබඳව කෙටියෙන් විශේෂයෙන් ගරුණ එහෙම සීරුවෙන් සිටින් DIG නෝනලා තුනක්ම ඇවිල්ලා කියලා. ඒ නෝනලා තුන් දෙනා පිළිබඳව දිගු විස්තරයක් අද මව්බිම 7 වෙනි පිටුව ගෙනෙනවා. පොලිස් ඉතිහාසයේ මුල්ම වතාවට DIG නෝනලා තුන් දෙනෙක් පත් කිරීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිනියන් විදියට පත්වන රේණුකා ජයසුන්දර, පද්මිනි වීරසූරිය, නිශානි සෙනවිරත්නගේ සේආරු සහිතව වාර්තා කරනවා. ඒ වගේම ඉදිරියේදී ස්ථානාධිපතිවරු විදියට පොලිස් ස්ථානාධිපතිවරු විදියටත් කාන්තාවන් පත් කිරීම පිළිබඳව අද පුවත් වාර්තා අතර දකින්නට පුළුවන්. අපට කාල වේලාව නැහැ මේ අය ගැන වෙනම කතා කරන්නට. ඔවුන් සියලු දෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ඉඳලා තමයි මෙලෙස උසස් වෙන්නේ. මේ අප දැන් දකින්නේ OIC පුටු වලටත් පොලිස් කතුන් මව්බිම ගෙනෙන මුල් පිටු වාර්තාවක්. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ සතියග අරුණ පුවත්පතට. අරුණේ බොහෝ කාරණා අප උපුටා ගත්තා. ඒ අනුව අපට මම අලුතින් කියලා පුටා ගන්නට කාරණාවක් නෑ. ඊයත් අපි සඳහන් කළ ආකාරයට මාධ්‍යයේ යෙදෙන අපටත් යම් ආදරයක් ගෞරවයක් සාඩම්බරයක් දෙන පුවත් වාර්තාවක් තියෙනවා. මේ ලෝකයේ කොහේ හෝ මාධ්‍යවේදීන් යම් ඇගීමකට ලක් වෙනවා. වුන් කරන්නේ තිතාම සුවිශේෂ කාර්යභාරයක්. ඇතැම් වෙලාවට ජීවිත පරදුවට තබා කරන කටයුත්තක්. නොබෙල් සාමත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට මාරියා සහ දිමිත්‍රි පිලිපීන් සහ රුසියන් මාධ්‍යවේදීන් පිළිබඳව අද වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි සමුගමු. යලිත් හෙට උදෑසන අපි ඔබව හමුවන්නට එනවා. දවසේ පුවත් වාර්තා ඒ වගේම දවසේ පිළිසඳර රැගෙන එතෙක් ඔබට සුවදායි දවසක් පතනවා. අද මේ ඉරිදාවේ ඒ සුන්දර ඉරිදාවක් කරන්නට තිබෙන ඉදිරි පෙළ ගැස්ම සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.